පුතේ අපි නැවතත් තාපයේ ඉතිරි පාඩම් ටික අනුශ සර්ගේ YouTube channel එකේ දානවා. ඉතින් ඊයේ ඇත්තටම ළමයි කහලා තෝරනවා මේ තාපේ පාඩම් ටික කරන්නේ නැද්ද නවත්තලාද ඉවරද කියලා. එහෙම නැහැ පුතේ. අනිවාර්යෙන් මේ පාඩම් ටික සම්පූර්ණයෙන් මේ තාපේ කියන පාඩම අවසන් වෙනකන් යනවා. මොකද අපි දැක්කා මේ පසුගිය දවස්වල TV ප්‍රෝග්‍රෑම් වල ගියා පුතේ පාඩමේ කොටසක්. එහෙම නැත්නම් ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරලා හරිද? ප්‍රශ්න කිහිපයක් විතර සාකච්ඡා කරලා එතන කියලා මෙන්න මේ ටික විතරක් කරන්නයි කියලා ඉතිරි ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න තමන්ගේ පන්තියට ගෙන්න ගන්න උත්සාහ කරන ගුරු පිරිසක්. ඉතින් ඒ අතින් බලන්න පුතේ අනුෂ්ක සර් කියන කිව්වොත් ඇත්තටම කතා කරපුතේ පාඩම් විශාල ප්‍රමාණයක් නොමිලේ ඒ කියන්නේ බිඳුවේ ඉඳන් ඕනම ළමයට තේරුම් ගන්න පුළුවන් විදිහට කරලා තියෙනවා. ඉතින් ඒ අනුදැනුම යටතේ ඒ කරන වැඩේ තමයි පුතේ හරි දේ. මොකද මේ වෙලාවේ ලංකාවේ ඉන්න සියලු ළමයි වෙනුවෙන් කරන සේවාවක් මේක නිසා නැවතත් මේ පාඩම් මාලාව ආරම්භ කරන්න සූදානම් කරා. ඉතින් පසුගිය දවස්වල වැඩ කටයුතු පුතේ පොඩ්ඩක් මගේ යන වීඩියෝ ටික හදලා දෙන්න. ඉතින් මොන නැවතත් මේ වීඩියෝ සෙට් එක යනවා මනුස්සසර් channel එකේ. ඉතින් අනිවාර්යෙන් මේ කියන දේවල් පුතේ බලන කලින් ඔයා අපි දාපු වීඩියෝ තාපේ වීඩියෝ ටික බලලා ඉන්න. ඉතින් ඒ වගේම සර් දාපු වගේම මේ පාඩම සම්පූර්ණ නොමිලේ සර් channel එකේ දිගටම යනවා. හරිද? කියන අවසන් යනවා. ඉතින් පුතේ තව කාරණාවක් කියන්න ඕන. ඉතින් මම කලින් වීඩියෝ එකක් දැම්ම සර්ගේ channel එකේ මෙන්න මේම නොමිලේ වැඩසටහනක් යනවා. ෆිසික්ස් පැතුම් නිරෝධ කියන YouTube channel එකේ. ඉතින් අපි ඒක වැඩේ පටන් ගත්තා. ඉසිවිදු ශේෂ කියන පාඩම පුතේ බිඳුව ඉදගෙන කරන්න නැත්නම් ආරම්භ කරා පාඩම ළමයි සියලු ළමයිට 2021 22 සියලු ළමයිට සම්බන්ධ වෙන්න පුළුවන් පුතේ. ඉතින් ඔයාට මේ පාඩම් වලට අමතරව ඒ පාඩම් ටිකක් අල්ල ගන්න පුළුවන්. නොමිලේ හරිද? මේ මුදල් ගැන කතා කිරීම නෙමෙයි පුතේ කියන්නේ නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. ෆිසික්ස් පැතුම් නිරෝධ කියන YouTube channel එකට යන්න ගිහිල්ලා search කරන්න. search කරන් පස්සේ එනවා. අනිවාර්යෙන් එකතු වෙලා ඉන්න. ඉතින් එතනත් ඉසුදු ශේෂ පාඩම් පුතේ අපි පටන් ගත්තා. පළවෙනි වීඩියෝ එක දාලා තියෙනවා. live සජීවී පන්තියක තමයි කියන්නේ YouTube සජීවී පන්තියක් විදිහට. ඉතින් ඉදිරියේදී ඒක නැවතත් ඒ පාඩම දිගටම පුතේ අවසන් වෙනකම්ම ඒ කියන්නේ මැදින් නවත්තලා ඉතුරු භාගයේ පන්තියට එන්න කියලා කියන කතාවක් නෙමෙයි. අවසන් වෙනකම්ම මේ පාඩම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කිරීමක් යනවා. ඉතින් අනිවාර්යෙන් එකතු වෙන පුතේ මගේ channel එකත් එක්ක ෆිසික්ස් පැතුම් නිරෝධ කියන channel එකත් එකතු වෙන්න. ඉතින් මේකේ මම තාපේ කියන පාඩම කරනවා අනුශේෂයේ YouTube channel එකේ. ඉතින් එතන සිදු ශේෂ කියන පාඩම යනවා. ඉතින් ඕවා කරන්නේ ලංකාවේ ඉන්න ළමයිට නොමිලේ. හරිද? කිසි මුදල් බලාපොරොත්තුකින් තොරව තමයි පුතේ කරන්නේ. ඉතින් අපි කලින් වීඩියෝ වල නවත්තලා තියෙන තැන පුතේ නිව්ටන්ගේ සිසිල් නියමය පරීක්ෂණාත්මකව ඔප්පු කිරීම තමයි නවත්තලා තියෙන්නේ. ඉතින් එතනින් එහාට තියෙන කාරණාවක් කියන පුතේ මම ඊළඟ පරීක්ෂණය ඉතින් පස්සේ ඊළඟ පරීක්ෂණ සාකච්ඡා කරන්න තමයි අද හදන්නේ. ඉතින් මෙතන පුතේ කතා කරන්නේ මේ සිසිලන ක්‍රමයෙන් නැත්නම් මේ නිව්ටන්ගේ සිසිලන ක්‍රමය පාවිච්චි කරලා ද්‍රව දෙකක විශිෂ්ට තාපධාරිතා සංසන්දනය කියන කොටසක් තියෙනවා. ඉතින් අන්න ඒ කොටස තමයි අද කතා කරන්න හදන්නේ. ඉතින් වැදගත් පරීක්ෂණ පුතේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ගන්නකොට වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් ආපු තැනක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේක මාර ලේසි පුතේ. හරිද? ඉතින් මම පරීක්ෂණය කරගෙන යනවා කියනවා මෙන්න මේ කාරණා ලියා ගන්න කියලා වැදගත් කාරණා. ඉතින් ඔයා කලින් වීඩියෝස් ටික බලලා ඒකේ නෝට් එක හදාගෙන මෙතනට ආවනම් පුතේ වඩාත් පැහැදිලිව නෝට් එක සම්පූර්ණ කරගන්න පුළුවන්. හරි. පුතේ ඉස්සෙල්ලම අපි ගන්නවා කැලරි මීටරයක් ගන්නවා. හරි. නිව්ටන්ගේ සිසිල් නියම පොඩ්ඩක් මතක් කරමු. නිව්ටන් මොකද කිව්වේ? වස්තුවේ තත්ත්ව හා පරිසර තත්ත්ව නියත විට වස්තුවකින් තාප හානි වීමේ සීගතාවය වස්තුවත් පරිසරත් අතර අමතර උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතයයි කිව්වා. නේද? එහෙම කතාවනේ පුතේ කිව්වේ. ඊට පස්සේ ඒ නිව්ටන්ගේ සිසිල් නියමයෙන් ගත්ත සමීකරණයක් ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T සමානයි k වාරයක් a වාරයක් t රින θr කියලා කිව්වා. නේද? ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T කියන්නේ තාප හානි වීමේ සීගතාවය ඒ කියලා කියන්නේ මේ බාහිර පරිසර නිරාවරණය වෙච්ච වර්ගඵලය θ වලින් θr කියන පුතේ වස්තු උෂ්ණත්වය පරිසර උෂ්ණත්වය නැත්නම් අපි කියනවා අමතර උෂ්ණත්වය කියලා කියනවා. k කියලා කියන්නේ නියතයක් සිසිල්න නියතය කියලා කියනවා. හරිද? අදාළ පුෂ්ඨය මත රඳාපවතින නියතයක්. රළු හෝ සුමට බව මත රඳාපවතින නියතයක්. එහෙනම් මොකද කියන පුතේ මෙන්න මේ සමීකරණ දිහා බැලුවන් පස්සේ යම්කිසි වස්තුවකින් තාපය හානි වීමේ සීගතාවය මෙදි තාපය හානි වීමේ සීගතාවය රඳා පවතින සාධක කීයක් තියෙද? බැලුව බැලමට සාධක
හතරක් තියෙනවා. මොකද පුතේ වස්තුවකින් තාපහානි විසිකතා රඳාපවතින සාධක එකක් මේ තියෙන්නේ. පුෂ්ඨයේ අර බාහිර පරිසර නිරාවරණය වෙච්ච වර්ගඵලය. ඔන්න හොඳට මතක තියාගන්න මේ කාරණා ගොඩක් වැදගත් වෙනවා අද පරීක්ෂණයේදී. අනිත් අය පුතේ වස්තුවේ උෂ්ණත්වය. අනිත් අය පුතේ පරිසර උෂ්ණත්වය. එහෙනම් තරුවත් දාලා ලියන පුතේ මෙන්න මේ ක්‍රියා මාතෘකාව ලියලා මොකද මාතෘකාව සිසිල ක්‍රමයෙන් ද්‍රව දෙකක විශිෂ්ට තාපධාරිතා සංසන්දනය. මාතෘකාව ලියන පුතේ සිසිලන ක්‍රමයෙන් ද්‍රව දෙකක විශිෂ්ට තාපධාරිතා සංසන්දනය. එකක් දන්නවා නම් අනිත් එක හොයන්න පුළුවන් කියලා කියන්නේ. ලියලා නිව්ටන්ගේ සිසිල් නියමයේ ලියලා පුතේ මෙන්න මේ සමීකරණය නැවත වරක් ලියන්න. නිව්ටන්ගේ සිසිල් නියමයේ ලියලා මේ සමීකරණ නැවත වරක් ලියන්න. නිව්ටන්ගේ සිසිල් නියමය කියලා මේක නෑ නැවත වරක්. හරි. ඊට පස්සේ ලියන්න පුතේ වස්තුවකින් තාපය හානි වීමේ සීගතා රඳා පවතින සාධක. වස්තුවකින් තාප හානි වීමේ සීගතා රඳා පවතින සාධක. වස්තුවකින් තාප හානි වීමේ සීගතා රඳා පවතින සාධක. මොන පුතේ රඳා පවතින සාධක? එක යට එක ලියන්න ලස්සනට. අංක 1 මෙයා ලියුනේ වස්තුවේ උෂ්ණත්වය මත. වස්තුවේ උෂ්ණත්වය. වස්තුවේ උෂ්ණත්වය මත. මේ සමීකරණය ඔය ටික මත තියාගන්න පුළුවන්. ඒකයි මේක විශේෂත්වය. කටපාඩම් කරන්න ඕනේ නැහැ. 2 පරිසර උෂ්ණත්වය. පරිසර උෂ්ණත්වය. පරිසර උෂ්ණත්වය. 3 බාහිර පරිසර නිරාවරණය වූ වර්ගඵලය මත. බාහිර පරිසරයට නිරාවරණය වූ වර්ගඵලය මත. බාහිර පරිසරය නිරාවරණය වූ වර්ගඵලය මත. 4 පුෂ්ඨයේ ස්වභාවය මත. පුෂ්ඨයේ ස්වභාවය මත. 4 පුෂ්ඨයේ ස්වභාවය මත. එන මට කියන්න පුතේ අපි පද්ධති දෙකක් අරගෙන හොඳට බලාගන්න අහගෙන පුතේ පද්ධති දෙකක් අරගෙන ඒ පද්ධති දෙකේම වස්තු උෂ්ණත්වය පරිසර උෂ්ණත්වය බාහිර පරිසර නිරාවරණය වෙච්ච වර්ගඵලය ඒ වගේම වස්තුවේ පුෂ්ඨයේ ස්වභාවය සමාන කරොත් A කියලා පද්ධතියක සහ B කියලා පද්ධතියක පුතේ මෙන්න මේ කාරණා හතර සමාන කරොත් මොකද වෙන්න ඕන? මේ කාරණා හතර සමානයි කියන පුතේ මොකක්ද වෙන්න ඕනේ? තාපහානි මේ සිගතා සමාන කරන්න පුළුවන්. එහෙනම් පුතේ මේ පරීක්ෂණයේ ප්‍රධානම මෙතඩ් එක වෙන්නේ මෙන්න මේ තාපහානි මේ සිගතා රඳාපවතින සාධක හතර අවස්ථා දෙකකදී සමාන කරනවා. තාපහානි මේ සිගතා රඳාපවතින සාධක හතර අවස්ථා දෙකකදී සමාන කිරීමක් තමයි කරන්නේ. හරිද? එහෙනම් අපි පරීක්ෂණය පටන් ගමු. පුතේ මුලින්ම මම ගන්නවා කැලරි මීටරයක් ගන්නවා. හරිද? කැලරි මීටරයක් ගන්නවා. හරිද? කැලරි මීටරයක් අරගෙන හොඳට අහන් ඉන්න ඉස්සෙල්ලාම පුතේ පස්සේ ලියන්න වෙලාවක් දෙන්න ඉස්සලා අහන් ඉන්න මම ලියන්න නෝට් එකක් දෙන්න පුංචි නෝට් එකක් දෙන්න. හරිද? කැලරි මීටරයක් ගන්න. කැලරි මීටරයක් අරගෙන ඒ කැලරි මීටරයට ස්කන්ධ වෙන ගන්න පුතේ m1. කැලරි මීටරේ විශිෂ්ට තාපධාරිතාව වෙන ගන්නවා S1. කැලරි මීටරේ විශිෂ්ට තාපධාරිතාව වෙන ගන්නකොට S1. ඊට පස්සේ අපි කරන්නේ සෙල්සියස් අංශක 80ට පමණ රත් කර 100ට රත් කරන්න ඕනේ 80ට පමණ රත් කර ජලය අරගෙන මෙයාගේ 3න් 2ක් පිරෙන පරිදි පුතේ මෙයාගේ 3න් 2ක් විතර 3න් 2ක්ම ඕනේ නෑ 3න් 2ක් පමණ පිරෙන පරිදි ජලය දානවා. මොනවද දාන්නේ? උණුසුම් ජලය දාන පුතේ. උණුසුම් ජලය දාන. උණුසුම් ජලය දාන. හරිද? 3න් 2ක් පිරෙන පරිදි උණුසුම් ජලය දාන. දාලා මේ පද්ධතිය පුතේ මොකද කරන්නේ? දිගින් දිගට මන්ත්‍රණය කරනවා. අර නිව්ටන්ගේ සිසිල් නියම කලින් පරීක්ෂණය බලලාවන පුතේ වඩාත් පැහැදිලි මේක. සර් channel එකේම තියෙනවා පල්ලෙහා. දාලා පුතේ විරාම කටිකාවක් ක්‍රියාත්මක කරලා નિયમિત කාලයකට වරක් බැගින් નિયમિત කාට වරක් බැගින් මොකද කරන්නේ? අර ජලය සිසිල් වීම අදාළව කාලයයි උෂ්ණත්වය වෙන ගන්න. හරි පුතේ? මේ තියෙන උණු ජලයනේ තියෙන උණුසුම් ජලයනේ. එහෙනම් මොකද කරන්නේ අපි?
මේ ජලයේ සිසිල්වීම සම්බන්ධව කාලය සමග උෂ්ණත්වයේ විචලනය මැන ගන්නවා. කාලය සමග උෂ්ණත්ව විචලනය මැන ගන්නවා. ඉතින් කාලය T1, කාලය T2, කාලය T3, උෂ්ණත්වය T1, උෂ්ණත්වය T2, උෂ්ණත්වය T3 කියලා මැන ගන්නවා. පැහැදිලි පුතේ? හරි. එහෙනම් මුලින්ම මොකද කරන්නේ? ස්කන්ධය දන්නා කැලිමීටරයක් අරගෙන එයාට ජලය දාලා උණුසුම් ජලය දාලා දිගින් දිගට මන්ථනය කරමින් નિયમિત කාලට වරක් බැගින් උෂ්ණත්වය මැන ගන්න. ඔන්න ඔය කාරණාව ගොඩක් වැදගත් පුතේ මේකේ. හරි ලියන්න ක්‍රමය ලියන්න පුතේ. ක්‍රමය ලියන්න. ස්කන්ධය සිම්පල් m එක කැලරිමීටරයක් ගෙන එය තුලට 80යි සෙල්සියස් උෂ්ණත්වයට පමණ රත් කර ඇති උෂ්ණත්වයකට පමණ රත් කර ඇති ජලය 3න් 2ක් පිරණසේ දමන්න. 3න් 2ක් පමණ පිරණසේ දමන්න. 3න් 2ක් පමණ පිරණසේ දමන්න. 3න් 2ක් පිරණසේ පමණ දමන්න. 3න් 2ක් පිරණසේ පමණ දමන්න. 3න් 2ක් පිරණසේ පමණ දමන්න. ඉන් අනතුරුව විරාම කටිකාවක් ක්‍රියාත්මක කරමින් නැත්නම් විරාම කටිකාවක් භාවිතා කරමින් નિયમિત කාලයකට වරක් බැගින් පද්ධතිය දිගින් දිගට මන්ථනය කරමින් උෂ්ණත්වය මැන ගන්න. මොකද පුතේ කරේ? ගත්ත කැලරිමීටරයක් එකෙන් 3න් 2ක් පමණ දැම්ම අණු ජලය. හරිද? දාලා මෙයා දිගින් දිගට මන්ථනය කරමින් નિયમિત කාලයකට වරක් බැගින් පුතේ උෂ්ණත්වය මැනගත්තා. පද්ධති උෂ්ණත්වය මැනගත්තා. පැහැදිලිද? ඔන්න ඒක. ඊට පස්සේ අපි මේක දත්තය ජලය සමග කැලරිමීටර ස්කන්ධය MW යයි ගනිමු. ජලයත් එක්ක කැලරිමීටර ස්කන්ධය පුතේ MW. හරිද? ජලයත් එක්ක කැලරිමීටර ස්කන්ධය MW. එන M1 කියන පුතේ කැලරිමීටර ස්කන්ධය. S1 කියලා කියන්නේ කැලරිමීටරයේ විශිෂ්ට තාපධාරිතාව. විශිෂ්ට තාපධාරිතාව. විතාදා. හරිද? කැලරිමීටර විශිෂ්ට තාපධාරිතාව. එහෙනම් පුතේ මට ඕන MW කියලා එකක් ගත්තා. මොකද MW කියන්නේ? MW කියන්නේ මුළු ස්කන්ධය. MW කියන්නේ පුතේ මුළු ස්කන්ධය. එහෙනම් මට කියමු පුතේ ජලයේ ස්කන්ධ කොච්චරද? ජලයේ කැලරිමීටර ස්කන්ධය MW නම් කැලරිමීටර ස්කන්ධය M1 නම් ජල ස්කන්ධය කොච්චරද? ජල ස්කන්ධය සමානයි නේද පුතේ MW ඍණ M1 ට? ජල ස්කන්ධය සමානයි නේද පුතේ MW ඍණ M1 ට? හරිද? මම MW වල සංකේතයක් ගත්තා. හරිද? එහෙනම් අදාළ ජල ස්කන්ධය MW ඍණ M1. හරිද? ඔන්න පාඨාංග ටික ලකුණු කරගත්තා ඔක හරි. පුතේ ඊට පස්සේ අපි කරන්නේ මේ කැලරිමීටරේ තියෙන ජලය සම්පූර්ණයෙන් අයින් කරනවා. හරිද? එහෙනම් ඉක්මනට මෙන්න මේ රූප සඳ ගන්න පුතේ දැන් ඔතනට. මේ රූප සඳ ඉක්මන කරලා ගන්න. ඇඳගෙන මෙන්න මේ වගුවත් දාගන්න පුතේ දැන්. ඔතන රූප සඳහන ගාවම මෙන්න මේ වගුවත් ඇඳ ගන්න. උෂ්ණත්වය තීටා කාලය T නේ කාලයත් එක්ක උෂ්ණත්වය වෙනස් වීම. කාලය T උෂ්ණත්වය තීටා T1 T2 T3 T1 T2
3 නියමිත කාලයට වරක් බැගින් උෂ්ණත්වය සටහන් කරගත්තා. හරි. එහෙනම් පුතේ වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා මේ ටික සටහන් කරගන්න දැන්. ඊළඟට මේක සටහන් කරලා වීඩියෝ පොඩ්ඩක් නවත්තලා මේක සටහන් කරගන්න. ඊට පස්සේ පුතේ අපි කරන්නේ මේ කැලරිමීටරෙම අරගෙන මේ කැලරිමීටර අරගෙන පුතේ මේ ටික ජල ස්කන්ධය අයින් කරලා මේ කැලරිමීටරම ගන්නවා. ඇයි ඒ? අවස්ථා දෙකේදී පුෂ්ඨවල ස්වභාව නියත වෙන්නේ මේ පුතේ. එහෙනම් මට වෙන කැලරිමීටරයක් ගත්තොත් මෙතනදී වෙන කැලරිමීටරයක් මෙතනදී ගත්තොත් මොකද වෙන්නේ? එතන පුෂ්ඨවල ස්වභාව වෙනස් වෙන්න පුළුවන්. නේද? අලියව ඊළංකාරා ලියන්න. ඉහත භාවිතා කර කැලරිමීටරයේ ජල ඉවත් කර 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 හොඳින් පිරිසිදු කරගන්න. හොඳින් පිරිසිදු කරගන්න. හොඳින් පිරිසිදු කරගන්න. හොඳින් පිරිසිදු කරගන්න. මම ජල ස්කන්ධ පුතේ ලියාගත්ත මෙතනින්. හොඳින් පිරිසිදු කරගන්න. එම කැලරිමීටර තුලට විශිෂ්ට තාපධාරිතාව සෙවිය යුතු අදාළ උණුසුම් ද්‍රවය වරහට ලියමු පුතේ 80 සෙල්සියස් පමණ කියලා. අදාළ උණුසුම් ද්‍රවය රතු පාට පැන ලියන පුතේ කලින් පැවති ජල පරිමාවට සමාන ද්‍රව පරිමාවක්. කලින් පැවති ජල පරිමාවට සමාන ද්‍රව පරිමාවක්. කලින් පැවති ජල පරිමාවට සමාන ද්‍රව පරිමාවක්. කලින් පැවති ජල පරිමාවට සමාන ද්‍රව පරිමාවක් එකතු කරන්න. ඒ කියන්නේ අවස්ථා දෙකේදී ද්‍රව පරිමාව සමානයි. මම හේතු ටික කියන්නයි කියලා. රතු පාටින් ලියන්න කිව්වේ ඒ නිසා. කලින් පැවති ද්‍රව පරිමාවට සමාන කලින් පැවති ජල පරිමාවට සමාන ද්‍රව පරිමාව එකතු කරන්න. නැවතත් පද්ධතිය දිගින් දිගටම මන්ත්‍රණය කරමින් නියමිත කාලයකට වරක් බැගින් පද්ධතියේ උෂ්ණත්වය මැනගන්න. පද්ධතිය උෂ්ණත්වය මැනගන්න. ඊළඟ කණයමතේ තව දත්තයක් දෙන්න එපේ. ද්‍රවය සමග පද්ධතියේ මුළු ස්කන්ධය ml වෙයි. ml වෙයි. එන පුතේ මුළු ස්කන්ධය තමයි ml කියලා ගත්තේ. හරි. ඉක්මනට පුතේ අද ගන්න මේ රූපස ගන්න. මේක දාන්න ඉක්මන් කරලා. හරිද? එහෙනම් මට දැන් ඕන අදාළ ද්‍රව ස්කන්ධය හොයාගන්න. එහෙනම් බලන්න පුතේ. ml කියලා කියන්නේ මුළු ස්කන්ධය. m1 කියන්නේ පුතේ කැලරිමීටර ස්කන්ධය. එහෙනම් අදාළ ද්‍රව ස්කන්ධය කියන්නේ කොච්චරද? මම ලියුවොත් අදාළ ද්‍රව ස්කන්ධය කියලා අදාළ ද්‍රව ස්කන්ධය කොච්චරද පුතේ? ml ඍණ m1. අදාළ ද්‍රව ස්කන්ධය ml ඍණ m1. අදාළ ද්‍රව ස්කන්ධය ml ඍණ m1. පැහැදිලිද? ඔන්න ওই කාරණා ටික සටහන් කරගන්න පුතේ මේ වගුවත් විතරම අදගන්න. දැන් මෙහෙම කරන්නේ වීඩියෝ එකක් නිසා පුතේ පොඩ වීඩියෝ නවත්තන්න. නවත්තලා දැන් පේන රූප සටහන් ටික මේක ලියාගෙන මේක සටහන් කරගෙන ආව නෝට් එකේ එන්න ඊළඟ කාරණාවට. හරි. ඔන්න ඒ ටික හරි. දැන් බලන්න පුතේ. දැන් අපි එකම කැලරිමීටර තමයි පාවිච්චි කරේ. ඇයි ඒ? අවස්ථා දෙකේදී පුෂ්ඨවල ස්වභාව නියත කිරීමට. එකම පරිමාණය පුතේ පාවිච්චි කරේ. ඇයි ඒ? කලින් ජල පරිමාණයට සමාන පරිමාවක් තමයි ද්‍රව පරිමාණය තමයි මෙතන දැම්මේ. ඇයි ඒ? මේ බලන්න
බාහිර පරිසර නිරාවරණය වෙච්ච වර්ගඵල සමාන කරන්න ඕන පුතේ. ඒකයි. හරිද? ඔන්න දැන් එකම කැලිමීටර ගත්තා. එකම සමාන ද්‍රව පරිමාණ ගත්තා. හේතු දෙකක් මම කිව්වා දැන්. ඊට පස්සේ පුතේ අර අනික් කාරණා දෙකක් සමාන කරා නම් උෂ්ණ ස්වභාව සමානයි නේද? එහෙනම් වස්තුවේ පරිසර උෂ්ණත්වය කොහොමද නියතයි? ඇයි එකම පරිසරෙන් තියෙන්නේ? එහෙනම් පරිසර උෂ්ණත්වය කොහොමද නියතයි? අර උෂ්ණත්ව පරාසය ගත්තා නම් පුතේ හරියට මේ පරීක්ෂණයේදී ලස්සනට වැඩි කරන්න පුළුවන්. හරිද? එහෙනම් ලියන්න ගණනයකින් ලියන්න. ගණනයකින් ලියන්න. හරිද? එහෙනම් ජල ස්කන්ධය කොච්චරද පුතේ? ජල ස්කන්ධය MW ඍණ M1 දත්‍රික මම ලියා ගන්නා බෝඩ් එක මකුණු නිසා. ද්‍රව ස්කන්ධය ML ඍණ M1 කැලිමීටරයේ ස්කන්ධය M1 කැලිමීටරයේ විශිෂ්ට තාප ධාරිතාව S1 විශිෂ්ට තාප ධාරිතාව S1 ඒ වගේම පුතේ අපි කිව්ව තව එකක් ගත්ත මොකද්ද? ජලයේ විශිෂ්ට තාප ධාරිතාව SW කියලා ගමු. ද්‍රවයේ විශිෂ්ට තාප ධාරිතාව S කියලා ගමු. මේ දෙකක් දෙන්න ඕනේ. ඒ වෙන අපි ගන්න දැන්. ඒක ලියන්න පුතේ. ජලයේ විශිෂ්ට තාප ධාරිතාව SW ද්‍රවයේ විශිෂ්ට තාප ධාරිතාව SL ද්‍රවයේ විශිෂ්ට තාප ධාරිතාව SL ඔන්න අවශ්‍ය ටික හරි පුතේ මේ ඔක්කොම ටික දන්න නැති SL තමයි හොයන්න හදන්නේ. හරි. දැන් මෙහෙම කරන්නේ. හරි පුතේ මෙහෙම කරන්නේ. දැන් අපි අවස්ථා දෙකේදී નિયમિત කාට වරක් බැගින් උෂ්ණත්වය සටහන් කරගත්තනේ පුතේ. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ දෙන්නම එකම සිසිලන වක්‍රයක සටහන් කර ගැනීමක් තමයි පුතේ දැන් කරන්න හදන්නේ. ලියන්න. ජලයේ සිසිලීම සඳහා සිසිලන වක්‍රයත් ද්‍රවය සිසිල් වීම සඳහා සිසිලන වක්‍රයත් ජලයේ සිසිල් වීම සඳහා සිසිලන වක්‍රයත් ද්‍රවය සිසිල් වීම සඳහා සිසිලන වක්‍රයත් එකම සටහනක ඇඳ ගන්න. මේ පුතේ සිසිලන වක්‍රය කියන එක අපි දන්නවනේ. කලින් වීඩියෝ කතා කරානේ. මෙතන මම ගන්නවා කාලය කියලා ගන්නවා. කාලය. මෙතන මම ගන්න පුතේ උෂ්ණත්වය කියලා ගන්නවා. උෂ්ණත්වය. හරිද? කාලය උෂ්ණත්වය ගන්න. දැන් බලන්න මොකද කරන්න කියලා. මම මුලින්ම ගත්ත පුතේ ජලය. ජලයේ සිසිල් වීම සඳහා සිසිලන වක්‍රය මම නිල් පාට පෑනෙන් අඳින්න. හිතන්න 80ෙම පටන් ගන්න ඕනේ නැහැ. යම් කිසි තැනින් පටන් අරන් මොකද වෙන්නේ? කාලයත් එක්ක පරිසර උෂ්ණත්වයට සමාන වෙනවා. හරිද? කාලයත් එක්ක පුතේ පරිසර උෂ්ණත්වයට සමාන වෙනවා. මතක තියාගන්න මේ සිසිලන වක්‍රය ටිකක් ලොකුවට අදින්න පුතේ. θr ඒ කියන්නේ පරිසර උෂ්ණත්වය. θr කියන්නේ පරිසර උෂ්ණත්වය. මේ තියෙන්නේ ජලය සිසිල් වීම සඳහා සිසිලන වක්‍රය. ජලයේ සිසිල් වීම සඳහා සිසිලන වක්‍රය. ඊට පස්සේ පුතේ මම රතු පාට පෑන අරගෙන ද්‍රවයේ සිසිල් වීම සඳහා සිසිලන වක්‍රයක් අඳිනවා. හැබැයි පුතේ මතක තියාගන්න ද්‍රවයේ සිසිල් වීම සඳහා සිසිලන වක්‍රය අඳිනකොට මේක පල්ලෙහාන් එන්නත් පුළුවන්. එහෙම නැත්නම් උඩින් එන්නත් පුළුවන්. හරිද? කිසිම ප්‍රශ්නයක් නැහැ. පල්ලෙහාන් ආවත් උඩින් ආවත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද දත්තයක් අපිට කිසිම දත්තයක් දීපු නැති නිසා. මෙහෙම කිව්වොත් ජලය අඩංගු පද්ධතියේ තාපධාරිතාවට වඩා මේ ද්‍රවය අඩංගු පද්ධතියේ තාපධාරිතාව වැඩි කිව්වොත් අන්න එහෙනම් ද්‍රවය උඩින් එන්න ඕන. හරිද? අර තාපධාරිතාව වැඩි එක්කෙනාගේ තමයි පුතේ උඩින් එන. මොකද ඒතකොට වැඩිපුර තාපහානියක් සිදු කරන නිසා. එහෙනම්
මම ද්‍රවය සඳහා හිතපු පුතේ පල්ලෙහාම අදින්න. මේ පටන් අරන් ඔන්න ඔය වගේ තැනකදී පරිසුෂ්ණත වෙනවා. මේ තියෙන්නේ ද්‍රවය. ද්‍රවය. හරිද? ඊට පස්සේ අපි තෝරගන්න පුතේ උෂ්ණත දෙකක්. එකක් T1 උෂ්ණත්වය වෙන මෙතන හිතන්න. අනිත් එක T2 උෂ්ණත්වය මෙතන. එන ඉක්මනට පුතේ ප්‍රස්ථාරයේ T1 හා T2 සටහන් කරගන්න. T1 හා T2 සටහන් කරගන්න. එන බලන්න T1 කත් මොකද වෙන්නේ? මෙන්න මෙතන පුතේ රේඛාවක් අදින්න මෙතනට. මෙතනටත් රේඛාවක් අදින්න. හරිද? දැන් හරි. හොඳට බලන්න පුතේ මේ කියන කාරණාව. මෙන්න මේ නිල් පාට පෑන්නේ මේ ඇඳ එක ගන්න. ජලය සඳහා ගන්න. but T1 තියෙන මෙතනනේ පුතේ. T2 තියෙන මෙතනනේ. එහෙනම් මෙතනට අදින පුතේ කඩීරක් නිල් පාටෙම ගන්නවා වට බලා ගන්න පහසු වෙන්න. එහෙනම් ද්‍රවය ජලය T1 ඉඳන් T2 දක්වා උෂ්ණත්වය අඩුවීම සඳහා ගතවන කාලය මම ගන්නම් TW කියලා ගන්නවා. ජලය T1 සිට T2 දක්වා උෂ්ණත්වය අඩුවීම සඳහා ගතවන කාලය මම ගන්නම් TW කියලා ගන්නවා. ඊට පස්සේ මෙතනට but T1 කැපෙන්නේ පුතේ මෙතනින් ද්‍රවයේදී. T2 කැපෙන්නේ මෙතනින්. අර රතු පාටින් මැද ගන්න පුතේ පල්ලෙහාට කඩිලි දෙකක්. එහෙනම් මෙන්න මෙයාට අපි ගමු TL කියලා ගමු උෂ්ණත්වයේ T1 ඉඳන් T2 දක්වා අඩුවීම සඳහා ගතන කාලය TL කියලා ගමු. ඔන්න ප්‍රස්ථාරය. එහෙනම් පුතේ මේ ප්‍රස්ථාරය අරගෙන ජලය සිසිල් වීම සඳහා සිසිල් සීගතාවයක් ඒ වගේම ද්‍රවය සිසිල් වීම සඳහා සිසිල් සීගතාවයක් ලියා ගන්න. ලියන්න ජලය සිසිල් වීම සඳහා ජලය අඩංගු පද්ධතියනේ ජලය අඩංගු පද්ධතිය සිසිල් වීම සඳහා සිසින සීගතාවය ඒක අපිට මෙතන අනුක්‍රමයන්නේ මේටි ජලය කියන්නේ මේකනේ සම්මුඛ පාදි බෙදීම බද්ධ පාදිනේ සම්මුඛ පාදි බෙදීමට බද්ධ පාදි මේ විදිහට ත්‍රිකෝණයක් ගත්තොත් හරිද මොකද වෙන්නේ T1 දින T2 බෙදීම TW T1 දින T2 බෙදීම TW ජලයේ සිසිල් වීම සඳහා සිසිල් සීගතාවය එම්පසි පුතේ ලියන්න ද්‍රවය සිසිල් වීම සඳහා සිසිල් සීගතාවය ද්‍රවය අඩංගු පද්ධතිය සිසිල් වීම සඳහා සිසිල් සීගතාවය කොච්චර පුතේ T1 ඉඳන් T2 දක්වා අඩු වෙනවා T1 දින T2 කාලය කොච්චරද TL කාලය TL ඔන්න එක 2 කියලා ගන්න. 1 සහ 2 කියලා ගන්න. ඔන්න පුතේ දැන් ප්‍රස්ථාරයෙන් අපි ඇඳගත්තා ප්‍රස්ථාරයෙන් අපි දත්ත දෙකක් ගත්තා. හරි ඔය ඇති. දැන් අපි තව ගන්න කිරීමක් කරන්න පුතේ. ජලය තියෙනකොට කැලිමීටරේ තාපහානිමේ සීගතාවය හොයන්න ඕන. ද්‍රවය තියෙනකොට කැලිමීටරේ තාපහානිමේ සීගතාවය හොයන්න ඕන. එහෙනම් දියා පුතේ තරුවක් දාලා රතු පාට පෑන් ලියන්න. කැලිමීටරේ ජලය ඇති විට තාපහානි වීමේ සීගතාවය කැලිමීටරේ ජලය ඇති විට තාපහානිමේ සීගතාවය සමානයි. එහෙනම් මට කියන්න පුතේ කැලිමීටරේ ජලය තියෙනවා නම් තාපහානිමේ සීගතාව මොකද වෙන්නේ? ජලයෙන්ොත් තාපහානි වෙනවා කැලිමීටරෙත් තාපහානි වෙනවා. පැහැදිලි නේද? දැන් ලියන්න පුතේ සමානයි ජලයෙන් තාපහානිමේ සීගතාවය ධන හානි වීමේ සීගතාවය ධන ද්‍රවයෙන් තාපහානිමේ සීගතාවය ධන කැලිමීටරෙන් තාපහානිමේ සීගතාවය
කැලරිමීටරේ තාපාන විසිකතාවය. මම මුදේ මේක ඩෙල්ටා Q W කියලා ගන්න. ඩෙල්ටා Q ඩෙල්ටා T නේ තාපාන විසිකතාවය කියන්නේ W කියලා ගන්නවා. එන බලන්න. ජලයේ ස්කන්ධය කොච්චර පුතේ? ms ඩෙල්ටා T ටෙබල් ඩෙල්ටා T නේ. ජලයේ ස්කන්ධය කොච්චරද? මේ තියෙන්නේ mw ඍණ m1 sw ඩෙල්ටා T ටෙබල් ඩෙල්ටා T මොකද පුතේ? මේ තියෙන්නේ අපි හොයාගත්ත එකනේ. එහෙනම් මේකත් නිසා දාන කැලරිමීටර් ස්කන්ධ m1 විශිෂ්ටතාවය S1 වාරයක් අර දෙදෙනාටම පොදු වෙනවා θ1 දින θ2 බෙදීම T W කියන. ඒක මම ගන්නවා 3 කියලා ගන්නවා. ඒ සමීකරණය මම ගන්න පුතේ 3 කියලා ගන්න. එක් පංකල් ලියා ගන්න. ඊට පස්සේ ලියන්න මේ වීඩියෝ නවත්තලා මේක ලියා ගන්න පුතේ. ඊට පස්සේ ලියන්න ද්‍රවයෙන් තාපා නැත්නම් ද්‍රවය අඩංගු පද්ධතියේ තාපාන විසිකතාවය. ද්‍රවය අඩංගු පද්ධතියේ තාපාන විසිකතාවය. ද්‍රවය අඩංගු තාපාන විසිකතාවය දන ද්‍රවයෙන් තාපාන විසිකතාවය දන කැලරිමීටරයෙන් තාපාන විසිකතාවය. ද්‍රවයෙන් තාපාන විසිකතාවය දන කැලරිමීටරයෙන් තාපාන විසිකතාවය. එනයි දෙන්න ලියන්න. ද්‍රව්‍ය ස්කන්ධය කොච්චරද? මේටි ml ඍණ m1 ml ඍණ m1. එයාගේ විශිෂ්ටතා අවධාරිතාව Sn. ධන ඩෙල්ටා T ටෙබින් ඩෙල්ටා T පුතේ පොදු නිසා මම ඊට ගන්නවා. කැලරිමීටර් ස්කන්ධය m1 S1 එන දෙදෙනාටම පොදුයි θ1 දින θ2 බෙදීම TL. ඒක මම ගන්න පුතේ 4 කියලා. 4. ඔන්න අවස්ථා දෙකේදී සිසිල වක්‍ර දෙකක් ඇඳලා පුතේ ඊට පස්සේ අපි ගන්න කිරීමක් කරා ද්‍රවයේ දිනකොට පද්ධතියේ තාපාන විසිකතාවයක් ජලයේ දිනකොට පද්ධතියේ තාපාන විසිකතාවයක් ගන්න කිරීමක් කරා. හරිද? දැන් මොකද කරන්නේ? දැන් මට මෙයා සමාන කරන්න පුළුවන්ද බැරිද පුතේ? දැන් කල්පනා කරලා බලන්න. මෙයාට මෙයා සමාන කරන්න පුළුවන්ද බැරිද? ඒ කියන්නේ ද්‍රවයෙන් තාපාන විසිකතාවයක් ජලයෙන් තාපාන විසිකතාවයක් සමාන කරන්න පුළුවන්ද බැරිද? හැබැයි ද්‍රවයෙන් තාපාන විසිකතාවයක් ජලයෙන් තාපාන විසිකතාවයක් සමාන නම් මොකක්ද කියන්නේ පුතේ? අර කලින්ම වීඩියෝ එකේ මුලින්ම කිව්ව කාරණා හතර සමාන වෙන්න ඕන. මොකක්ද සමාන කාරණා හතර? පුෂ්ඨයේ ස්වභාවය සමාන වෙන්න ඕන. මට කියන්න පුතේ පුෂ්ඨයේ ස්වභාවය සමානද නැද්ද? සමානයි. ඇයි? එකම කැලරිමීටර් පාවිච්චි කරේ. එන එක හරියි. බාහිර පරිසර නිරාවරණය වෙච්ච වර්ගඵල සමාන වෙන්න ඕනේ. ඒක හද පුතේ? ඔව්නේ. ඇයි? සමාන පරිමා තමයි ද්‍රවය සහ ජලය දැම. ඒකත් හරි. එන් පස්සේ උෂ්ණත්ව වෙනස සමාන වෙනවා. හරිද පුතේ? දෙදෙනාම තිබ්බ එකම පරිසර උෂ්ණත්වය. ඒ වගේම දෙදෙනාම ගත්ත එකම උෂ්ණත පරාසය. එන එකත් හරි. එහෙනම් මෙන්න මේ ද්‍රවයෙන් තාපාන විසිකතාවයත් මේ ජලයෙන් තාපාන විසිකතාවයත් පුතේ සමාන කරන්න පුළුවන් අපිට. අනේ ලියන්න පුතේ වැදගත්ම කාරණාව යන අවස්ථා දෙකේදී මේ වීඩියෝ නවත්ත ලියා ගන්න හරිද? නැත්නම් පැය එකමාරක වීඩියෝයක් හදන පුතේ මෙතන අඩු කාලයකින් ලොකු දෙයක් තමයි දෙන්න බලාපොරොත්තු වෙන්නේ. අවස්ථා දෙකේදී කමාදල් පුතේ අංක 1 එකම කැලරිමීටරය භාවිතා කර ඇත. ඊතරක් දාලියම් ඉස්සරහින්. එතන ඉස්සරහින් ඊතරක් දාලියම්. එම නිසා වස්තුවේ පුෂ්ඨවල ස්වභාවය සමාන වේ. අංක 2 සමාන ද්‍රව පරිමා භාවිතා කර ඇත. ඊතරක් දාලියම් ඉස්සරහින් එහෙනම් සමාන ද්‍රව පරිමා ගත්තන් පස්සේ මුදුනේ බාහිර පරිසර නිරාවරණය වෙච්ච වර්ගඵල සමාන වුණා. ලියන්න එතන ඊතරක් දාලියම් ඉස්සරහින් ඒ නිසා බාහිර පරිසර නිරාවරණය වූ වර්ගඵල සමාන වේ.
තුන්වෙනි කාරණාව අපේ අංක 3 එකම පරිසරයක තබා ඇත. එකම පරිසරයක තබා ඇත. පරිසර තත්ත්ව නියත කරනවා. හතරවෙනි ලියන පුතේ එකම උෂ්ණත්ව පරාසයකදී ගණනය කර ඇත. එකම උෂ්ණත්ව පරාසයකදී ගණනය කර ඇත. T1 T2 T1 T2. එහෙනම් මට කියන්න මොකක්ද වෙලා තියෙන්නේ? තාපහානි වීමේ සිකතා රඳා පවතින සාධක හතරම නියත වෙලා. එහෙනම් මෙයාට මෙයා සමාන කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙනම් සමාන කරන්න තියෙන්නේ. එහෙනම් ලියන්න පුතේ. එහෙනම් අවස්ථා දෙකේදී තාපහානීමේ සීගතාවලට බලපාන සාධක හතරම සමාන වී ඇත. එනම් තාපහානීමේ සීගතා සමාන වේ. එහෙනම් මොකද පුතේ කරන්නේ? එහෙනම් මම ලියනවා ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T W සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T L. අන්න මේ 3 සමීකරණයයි 4 සමීකරණයයි සමාන කරලා දාන්න. එහෙනම් පුතේ මෙතන ලිව්වනම් හරියෝ කියන කාරණාව. MW ඍණ M1 SW ධන M1 S1 T1 දින T2 බෙදීම TW සමානයි. අතන ML ඍණ M1 SL ධන M1 S1 මෙතන පුතේ T1 දින T2 බෙදීම TL ඔක සමානයි මේ T1 දින T2 කැපිට ගිහිල්ලා අපි නොදන්නා SL ගණනය කරන්න පුළුවන්. ඉතින් පේපර් එකේ නම් පුතේ මෙතනට විතර අපි සාමාන්‍ය ලියන්න දෙන්නේ එක්සෑම් එකේදී. ඉතින් පස්සේ අගයන්තින ආදේශ කරලා අවසාන උත්තරයක් කරා යන්න පුළුවන්. හරි ඉක්මන් කරන්න. ඔතන ලියන්න. හරි පුතේ එහෙනම් ඔන්න අපේ පොරොන්දුලා පරිදි තාපේ ඊළඟ කොටසක් සාකච්ඡා කරා. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් අපි මෙතනින් පස්සේ තියෙන තාප සංඥාගතාවය කියන කොටස කතා කරමු. එහෙනම් අදට මම මේ වීඩියෝ එක නවත්තන්නම්. ඉතින් මෙතනින් පස්සේ පුතේ ඔයාලට පුළුවන් තනියම කරන්න 1997 level ප්‍රශ්නය. හරිද? ඒ වගේ මේ නිව්ටන් නියමය, සිසිල් නියමය පාවිච්චි කරලා තියෙන ගණන් ටික දැන් තනියම දාගන්න පුළුවන්. ඉතින් ඒවා ටිකත් අනිවාර්යෙන් හදන්න. ඒ ටික සම්පූර්ණයෙන් හදාගන්න. ඉතින් ඉස්සරහට මේ ප්‍රශ්න සාකච්ඡාවකුත් මම මේ තාපේ වීඩියෝ සෙට් එකත් එක්ක වීඩියෝ මාලාවත් එක්ක දාන්න බලාපොරොත්තු වෙනවා.